धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णम् पाणातिपाता वेदमणि सिक्खापदं समादियामि अभिन्नदाना वेदमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेदमणि सिक्खापदं समादियामि वादा वेरमणि सिक्खापदं समादियामि वाचा वेरमणि सिक्खापदं समादियामि हर्षा वाचा वेरमणि सिक्खापदं समादियामि संपत्पदा वेरमणि सिक्खापदं समादियामि जीवा वेरमणि सिक्खापदं समादियामि विकरणेन सद्भिन्ना जीवात्मकशीलं मंसादिकं सुरक्षितं तत्त्वा अप्तमादेन सम्पादे तत्त्वम् ये बार आपकी गारव संवादोच संतुष्टि पतंगिता काले धम्म सवनंगेतम मंगल मिश्रण किए गाता वही मंगल सूत्र जन्म दाता विस्तर चंदन्य अर सहद बवट पक्षुनाट पक्ष तीन लक्षण तम व्यतिरिक्त विशेषम इतिपत्कला गारव तोटे गारव अपने पेन्नंटे යම් කිසි ගෞරවයක් කිරීමක් නැත්නම් ගුරුත්වයට ඒ ගුරුත්වයට බීමේ කියන්නේ දැන් කොයිට අනුව ජීවත් වෙන්නේ කියන එකයි කියන්නේ. ඒ පෙන්වන රාතන් වහන්සේ स्वरूपे तीन तत्वेට අනුව රහත් සිතේ තියෙන තත්ත්වයට අනුව ඉන්දියා මුකුත් කරන්න බෑ. ඉතින් ඉන්දියා කරන්න මුකුත් ඉඩකුත් නැහැ. ඒ වගේම මේ රහත් සිතට අයිති ක්‍රියා ස්වરૂප වලට අනුකූල වෙන්නත් ඕන ජීවත් වෙන කාලය තුල. එතකොට දැන් ගුරුත්වයේ තබා ගැනීමකුයි එතන පවතින. ගුරුවරයා විසින් කියන දෙයට ගෝලයා දීගොඩු වෙනවා වගේ රහත් සිත විසින් තමාට දෙන යම් නිගමනයක් වෙන ඒ නිගමනය ක්‍රියාත්මක කරනවා විනා වෙන මුකුත් කරන්න ඒ තත්ත්වයටපත් වෙනවට දැක්කා. නිවාත ගුණී කියලා කි ගාරෝත නිවාත. තව නිවාත ගුණී කියලා කිව්වේ හැම කුසක් සත්‍යයක් එක්කම සමාධි සිතේ තියෙනවා ඒකට සැලකිලිමත්කම ගෞරව කිරීම වශයෙන් සැලකන යම් කිසි සැලකිලිමත් සත්‍යයක් තිබෙනවනේ අන්න ඒක නිවාස ගුණයේ තියෙන ගුණය. එතකොට දැන් මෙතන පෙන්වන්නේ මොකක්ද? දැන් අපි හිතනවා අනුන්ගේ ගුණ ජීවිතයක් දැකලා යම් කිසි කෙනෙක් කලකනවන ඒක තමයි ගුණයට සැලකීම. ඒක හරියට ඒක මේ නරකයේ කියනවා නෙවෙයි. ඒක හරියට දුප්පත් පුද්ගලයෙක් යම් කිසි ධනයක් ඇති කෙනෙක් පිළිබඳව හිතලා ඒ මිනිස්සු නම් හොඳට කනවා බොනවා හොඳට යාන වාහන වල යනවා ඒවා සමාධි සිතින් ස්පර්ශ කරනවා ඒවා විස්තර කියනවා
ඒවයි වර්ණාව කියන්නේ. මේ වර්ණාව කරන්නේ මොකද තමාගාව නැති. ඒක දැන් යම් කිසි කෙනෙකුගේ පුද්ගලයේ තුල පොහොසත්කම පුළුවන්කාරකම තිබෙනවා නම් කොහොමද වෙලාවක් නෑ අනුන්ගේ පොහොසත්කම් ගැන හොයන්න. මේ පොහොසත්කමින් ඉන්නේ ඒ ප්‍රයෝජන විඳින්න කාලේ යන්න හුටිද කඩා. රහතන් වහන්සේගේ නිවාස ගුණයේදී පෙන්වන්නේ ඒ සමන් ළඟ වැඩි තිබෙනා වූ ජීවිතයට සැනසෙල්ල හදන ජීවිතයට ගුණ දෙන ඒකයි විශේෂයෙන්ම ඒකේ ගුණ දෙන තත්ත්වය ගැන එතන මේ ඉදිරිපත් කරනවා. ඒ තමාට ගුණ දෙන සෑම දෙයකටම ඒ රහතන් වහන්සේගේ සිටේ තියෙන්නේ ඒකට එකඟ වීමක් විනා වෙන මොකක්ද? එයින් පෙන්වන්නේ තමා ළඟ තියෙන්නේ ගුණය විතරයි. අගුණ වෙන මුකුත් නැහැ. එතකොට මේ නිවාස ගුණයෙන් පෙන්වන්නේ. දැන් රහත් චිත්තක සංවිධානය මොනෝතන ඉඳලා ආරම්භ. එතකොට අර සුතු භාවය සන්තුෂ්ටි කියන්නේ කීයද? සාරෝත් නිවාසෝ සන්තුෂ්ටි කියලා. ඒ තමා විසින් යම් තරම කතන් කරන ලද්දේද ඒ කරන ලද්ද සියල්ල පිළිබඳ ඔහු තුළ තියෙන්නේ සුතුභාවය. ඔය සුතුභාවය කියන එක අපිට පේන්නේ අපි සතුටු වෙනවා. ඒ සතුටු වෙනවා කියන්නේ නැති සතුට උපද්දවන්න ඉර දානවා. ඒක කවදාකවත් ඉන එකක් නෙවෙයි. ඉතින් ඉර දාලා මාන්සියලා දඟලලා ඒ බාල නවතින එකයි ඇත්තේ. මේ සන්තෝෂය කියන එක ජීවිතයේ පුද්ගලයෙකුට මේ උත්සාහයෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ සන්තෝෂයට හේතු වන කරුණු සංවිධානයේ වුණාට පස්සේ ඒ කරුණු වලින් අවදි කරන්නා මතු කරන්නා මානසික තත්ත්වයේ සන්තෝෂය. ඒත් අපිට අපි දැන් සන්තෝෂ වෙන්නේ කියලා මොන හරි දෙලෙකට ටිකක් මොනවා හරි දාගෙන ඒවට ගහලා ඉතින් අපි සන්තෝෂ වෙනවා. ඒ සන්තෝෂේ වෙන්න හදලා බැරි දෙන්න තමයි අර කෑ ගහන්නේ උඩපණින්නේ ඔක්කොම පටන් ගන්නෙ. වෙන්න හදනවා බෑ. කෑ ගහලවත් පුළුවන් කියලා ඉතින් පටන් ගන්නවා. ඒකනේ කෑ ගහලා බැරිනකොට සමහරවිට හුතියි. ඒක නවතින්නේ ඒකේ. සන්තෝෂය ගන්න ගියාම වෙන වැඩ. තව බුදුහාමුදුරුවෝ වදාළනවා සුතු භාවය කියන්නේ තෘප්තිවත්කම. මොකේ තෘප්තිවත් කොහොමද? සංසාරයේදී බලාපොරොත්තු වෙනවා ලබා ගන්න ඕනෑකම තිබුණා ඒ දේ ලැබිලා තෘප්තියටපත් වෙන්න පුළුවන් තත්ත්වයක ඒක සංවිධානය වුණාට පස්සේ ඒ සංවිධාන වීමෙන් පස්සේ තියෙන සුතු භාවයේ විනා වෙන කිසිවක් ඒ ජීවිතය ඇතුලේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ සුතු භාවය කියන්නේ දිනාවේදී හැම වෙලේම සන්තෝෂ බවක් දෙන්නමින් ඉන්නේක යතුමේ සුතු භාවය කියන්නේ අර නැතිකමට පාවිච්චි කරන අර මුංගි ළමයි අර කැලණි නැති අලි ගන්නවා. අලියා වෙනුවට නැති අලියෙක් කරගෙන මේක අලියේ අන්න ඒ වගේ වැඩක්. ඒක ඒ සමාජ ජීවිතයේ ඇතුලේ සංවිධානය වෙනකොට යාට දන්නවා අඩුවක් මොකුත් නැහැ. මේ ජීවිතේක අඩුයි කියන්නේ මොකද්ද? මේක නම් වලින් මෙයා පොකත් කමින් උගත් කමින් අරකින් මේකින් අඩුයි කියලා යම් කෑලි දානවා. ඒ ජීවිතේක අඩුව තියෙන්නේ හැම වෙලේම සැපේ අඩුවයි. ඒ සැපේට සක්ක ගහන්න තමයි අර උගත් කමයි පොකත් කමයි අරනවා ඒ අබහදන් ඒවා ඉතින් වැඩක් වෙන්නේ නැහැ. නමුත් මේ සත්‍යය සම්පූර්ණ වුණාට පස්සේ හැම කෘත්‍යයකින්ම හැම ක්‍රියාවකින්ම අර කියන අඩුව සම්පූර්ණ වෙලා දැන් කිසිම ඉඩක් කඩක් නැති තත්ත්වයකින් පිළිලා තියෙනකොට කොයි අවස්ථාවෙදිත් ඒ පිළිච්චකම ඉස්සරහට
පිරිච්ච කම කිව්වේ දැන් කතා කරන්න ගියත් සතුටු. කවුරු හරි ගහපු ගලකට ගලක් පොළවේ වැදුනත් සතුටු. ඒ වගේ කවුරු හරි දැන්නත් සතුටු. ඒ සතුටේ කියන එකේ අසතුට රින්ගන්න ඉඩක් නැති කමයි මේ කියන්නේ. සුතු බව. අසතුට රින්ගන්න කිසිම ඉඩක් කඩක් මුකුත් නැහැ. ඒ ධර්මයට අරක සම්පූර්ණත්වය. ඒකට ඒ සුතු භාවයේ මොකක්ද කොහොමද ඒ තමන් විසින් කරන ලද ක්‍රියාවල් වල ප්‍රතිඵල. තමන් විසින් කරන ලද ක්‍රියාවල් වල ඒකට අතීත ක්‍රියා දෙක බල මෙයා සතුට වෙනවා නෙවෙයි. ඒ ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් දැන් කෙරෙන ක්‍රියා, දැන් කියවෙන වචන, දැන් සිතන සිතුම්, දැන් සිතින් කෙරෙන ඔක්කොම අසම්පූර්ණත්වයක් සම්පූර්ණයෙන් කිසිම අදුකමක් නැති සත්‍යයක් තමයි ඒක. ඉතින් තේනවා කොච්චර පුරවල තියෙනවද කොච්චරද? කාලේන ධම්ම ශ්‍රවණ. කාලේන ධම්ම ශ්‍රවණ කියන්නේ හැම අවස්ථාවකදීම අර ශ්‍රවණ කෘත්‍ය වශයෙන් සාකච්ඡා. අර හැම වෙලේම සෝතේන්ද්‍රියත් එක්ක අර සමාධි ධර්ම ස්වરૂප ස්පර්ශ වෙන එකයි. හැම වෙලේම සෝතේන්ද්‍රියත් එක්ක සෝතේන්ද්‍රිය කියන්නේ චක්ඛේන්ද්‍රියට වඩා බලවත් අංග සම්පූර්ණ සත්‍යයක්. දැන් නිමිත්තක වුණ සෝතේන්ද්‍රියට වැටුණාට පස්සේ ඒ සෝතේන්ද්‍රිය දිනනවා ඒ නිමිත්ත පිළිබඳ සියලු සත්‍ය. ඒකද දර්ශනයෙන් පස්සේ ඒක විස්තරය අහලා සියල්ල ඒක පිළිබඳව සතුටුයි. අන්න ඒක නිසා නිරන්තරයෙන්ම අර කලල් වෙච්ච පැතිරිච්ච ස්වરૂපයේ සමාධියේ ධර්ම හැම වෙලේම ඒ ධර්ම ක්‍රියාත්මක වෙන එකයි සාතන්නාන්තේ. එයින් ප්‍රධාන ධර්මයේ මොකක්ද? ලංකේ ලෝකේ සියල්ල ඉදලා ගත්ත එක තීරණ ස්වરૂපය. මොකක්ද තීරණ ස්වરૂපේ? එකකවත් පවතින තත්ත්වයක් තිබුණේ. ඒ පවතින තත්ත්වය නැති කිරීමට හේතු වන දුක්ඛ ස්වરૂපයේ ක්‍රියාකරණිකයි. ඒක නිසා අවස්ථාවට විනා පවත් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔක්කොමනාත්මයි කියලා ගත්ත තීරණය. ඔය තීරණය එක්ක තමන්ගේ සිත පවතින එකයි ඔය ධම්ම ශ්‍රවණම් කියන දෙය. එතකොට ඒ දීපාර සම්පූර්ණ. ඒකට දැන් අදට තියෙන්නේ කාන්ති සෝ වජත්තතා සමනානන්ද දත්තනං කාලේන ධම්ම සාකච්ඡා ඒකම් මංගල. ඒකට ශාන්ති කියන්නේ අපි ඉවසීම තමයි එහි කියන ලක්ෂණ. ඒක ඉවසීමේ කිව්වහම දැන් ඉවසීම ස්වરૂප සීලේදී සමාධියේදී ප්‍රඥා සමාරුන්ට පුළුවන් ඒ දිනු වෙන පුද්ගලයින්ද සීලේ උසලගෙන සමාධිය ආදී සමාරුන්ට සමාධිය උසලන්නත් පුළුවන් සීලේ උසලන්නත් පුළුවන් ප්‍රඥාව උසලන්න. මේ ප්‍රඥාවත් එක්ක සම්පූර්ණ වෙලා සීල සමාධි ප්‍රඥා කියන තුන් වර්ගයෙන්ම ඒ ඉවසීම සංවිධානය වුණාට පස්සේ අන්න එතෙන් තමයි සාන්තිය කියලා කියන්නේ. අතලෙකුට සීලේ පුළුවන් කියන්නේ මොකද? කේන්ති යනවා. කෙනෙකුට කේන්ති. ඒ කේන්ති ගියාට යාට පුළුවන්කම තියෙනවා කේන්තියට අනුව වැඩ නොකර අර සීලෙම කොටසට අයිති ඒවල් සීල තත්ත්වයෙන් උසලාද. බණින්නේ නැහැ, කරවන්නේ නැහැ. එයා සීල තත්ත්වයෙන් උසලා. ඒකත් විශ්වාස.
ඒ විසිල්ල හදනම් කරගෙන තමයි සමාධි ශාන්තිය මතු කරන්නේ. ඊට පස්සේ කලකදී පුද්ගලයා හිතට කෙලස් ගන්න ශක්තිය අඩු කරලා නැත්නම් අවශ්‍යයි. කෙලස් නේන කෙලස් සිත් පාලනය කර ගැනීමට උන්ට පුළුවන් වෙනවා. ඒක සමාධි විසිල්ල. ඒ සමාධි විසන තත්ත්වයට ආවම තමයි ධ්‍යානෙ. එතකොට ප්‍රඥා කියන්නේම ලෝකයේ පිළිබඳව යන නිවැරදි නිගමනය පිළිගන්නා නිවැරදි පිළිගැනීම ආදී වශයෙන් ඔව්වට තමයි ප්‍රඥා. එතකොට මේ ප්‍රඥා උසලාගෙන සිටින තත්ත්වයේ ඉන්නේ කවදා හරි රහතුණා. එතකන් ඉස්සෙල්ලිච්ච මහා මාර්ගය එකක්. යමාදී කියන්නේ කරන්න බෑ කියනෝ නෙවෙයි. අර දෙක වාගේ නෙවෙයි. මේ දෙකට වඩා මේක සබවන්නේ බඳවන්නම හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ලෝකීය ධර්මයක් ආශ්‍රය කරගෙන කාම ශක්තිය ආශ්‍රය කරගෙන පුළුවන් සීල සමාධි දෙක පවත. සත්‍ය හැදුන සතරට දැම්ම. සතරේ දිගින් දිගට ගෙනියන මූල ධාතු වශයෙන් මූල ශක්තිය වශයෙන් කියන්නේ මේ කාමය නැති කරන සත්‍ය පාවිච්චි නොකරන සත්‍ය. හඳව ගන්නවා තියා සුරු කර ගන්න එක තමයි. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපිට වැටහෙනවා කියන මේ හැඟීම සමහරු පිළිඅරන් තියෙනවා. සමහර කියෝන සමහර විතර නමුත් ඒක හොයන්නේ කොහොමද? Tamanta අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙනවා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන මට්ටමට තමයි සිට වැටෙනකොට ඒ කාල සීමාවකදී කෝක හිතුවත් කෝක ජනිතුවත් ඒ වැටුණයි කියලා යම් අවස්ථාවක් ගත වෙනවනම් මේ ගත වෙන කාලෙදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙනවද නැත්නම් පිළිඅරන් තියනවා කියන්නේ අර කිසිම දැනත්තක් කිසිම බැඳීමක් කිසිම ඕනෑකමක් ඕ එපා තමයි නැති තත්ත්වයේ සිට පවතිනවන අන්නේ ඒ වෙලාවේදී අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයේ තුලින් ගත්ත නිගමනයක තෙරපීමක් පිටට දීලා තියෙන සුළු කාලේ ඕකතරයි ඒකයි ඒකෙන් කියන්නේ. එතකොට මේ සත්‍යයේ උසුලන තත්ත්වයට ආවම ඒක සෑම අණුවක් පාසන් තිබිච්ච කාම ධාතුව සම්පූර්ණයෙන්ම අයින් වුණාට පස්සේ ඊට පස්සේ ඇලෙන්න ශක්තියක් නැහැ. දැන් අර ප්‍රඥා ස්වરૂපය තමයි උසුලන්නේ. ඒ උසුලගෙන ඉන්න සත්‍යයේ හැටියට මොකද්ද ලැබී තිබෙන අයිතිවාසිකම හැම වෙලෙම අර ඕනෑම දෙයක් එක්ක තමාගේ ඉන්ද්‍රියන් සම්බන්ධ වෙනකොටම ඉස්සරහට හැම වෙලෙම තල්ලු කොල්ල දෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තීරණේ යටතේ කරන එක. ඒක සාමාන්‍යයෙන් තෝර ගන්න ඕන. දැන් යම් කෙනෙක් එක්ක හිතවත් එයත් එක්ක කරන හැම වෙලක් අස්සටම හිතවත්කම කියන එක වෙන්නේ. එංගලකින් කතාවත් එක්ක කාලෙකට හැදගස්ස ගන්නවා ක්‍රියා ඔක්කොම ගන්න දෙනවා ආදී ඔක්කොම හිතවත්කම යටතේ ඉතිරේ. තරහ වුණාමත් ඒ ඉතින් අර සිටේ පළපදියක් වෙච්ච තත්ත්වයක් එක්ක හිතට වැඩ කරන්න වෙලා තියෙනවා කියන එකයි. ඒ වගේම මේ ප්‍රඥා ස්වરૂපය අර අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය තමයි සිටේ ඉලාබස්ස ගත්තට පස්සේ ඒ ජීවිත තත්ත්වය නිසා කොයි එකෙක් සම්බන්ධ වුණත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තීරණය ඇතුලින් තමයි ඒ දේ තමයි තේරෙන්නේ. ඒක නිසා මොකක් එක්කවත් Tamanට බැරි වෙනවා
අර ඒකේ තියෙන අගයක් හිතන්න ඉඩක් කොහෙවත් නැහැ. නෑ හිතවත්කම කිව්වේ මේ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතේ තියෙන හැටි පෙන්වන්න. කියපු නිදසුණක්. ඒ හිතවත්කමේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ තියෙන්නේ ඒගොඩයි මේගොඩයි වාගේ සම්බන්ධකම්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වල හිතවත්කමක් නෑ. හිතවත්කම ගත්තේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතේ තියෙන හැටි පෙන්වන්න. අර ඔව් ඒ හිතවත්කම කියන්නේ ඒක එහෙම හැදිච්ච එකක් තමයි. නමුත් ඒක ඇති වටිනාකමක් හෝ අගය කරන්න දෙයක් ඒක අස්සේ නැහැ. ඒ මොකද ඒක කොයි විදිහේ ගැලවිද දන්නේ. එනවානේ. ඒක මෙතෙන් අර සාමාන්‍ය එකක් තේරුම් ගන්න නිදසුනක් වශයෙන් ගන්න. එතකොට දැන් මේ ඉවසීම් තුන අතරේ ඔය කම්පී කියන ඉවසීම අංග සම්පූර්ණ ඉවසීමක් කියලා තියෙනවා රාතන්න. ඒකට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ගුණයම උන්වහන්සේගේ විශ්වාසය සිටිනවා. ඒක නිසා වචස්සතා ඒ කියන අන්තිම වචස්සතා කියන්නේ පදයෙන් දෙන්නන්නේ නොයික්නේ කාර්යීය කියන කීපෝකම් යටත්යන් කියන ස්වයසත්ත ඒවා දෙන්න ගන්න මේ ගත්ත පැටලෙනවා මේ සෑම දෙයක්ම කොයි දෙයක් ඊගොඩ කියන එකේ තියෙන අර පොඩ්ඩක් ඒ වගේ ගතියක් පිටුපන්ත ගරු කිරීම කියන එකේ ඊගොඩ කියන එකේ තියෙනවා ඒ කොහෙන් ගත්තත් ඒ මොකක්ද මූල ධාතුවේ තියෙන්නේ ඕන එකක් ඉතාම එකඟ කමින් කියලා එකඟ පිළිගැනීමේ ශක්තිය. දැන් අපිට වෙලා තියෙන පිළිගන්න බැරි. පිළිගන්න බෑ කියන්නේ අපි වෙන් කළා තීරණය කළා. ඉලක්කම් දාලා සටහන් යන නම් ගහලා තියෙන විතර පිළිගන්න. අනිත් ඒවා පිළිගන්න මොනවද කියන්නවත් බෑ. ඒ පිළිගන්න බැරි ඒවා පිළිගන්න ආකාරය පිළිබඳව මොනම වැටහීමක්වත් නැහැ. ඒක නිසා යාට බයයි ඒක ගන්න ගත්ත කරදරේ වැටේ අමාරුයි වෙයි ආදී වත්. රහතන් වහන්සේ දන්නවා මේ ලෝකෙන් ලැබෙන කොයි දේ පිළිගත්තත් කොයි දේ ගත්තත් උන්වහන්සේට වෙන්න දෙයක් දැන් නැහැ. දෙතොත් වෙන්න තියෙන්නේ සතුටක් උපදින්නේ පිටරයි. ආයිෂේගේ මේ අපි හැම දෙයක්ම පිළිගන්න බැරි කැමති නැත්තේ ඒකෙන් සතුටක් වේද අසතුටක් වේද මොන කරදරයකට වැටෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වස්තුව පිළිබඳව සැකේ නෙවෙයි ඉතන තියෙන්නේ අප පිළිබඳව අපට තියෙන සැකය. මේ අප පිළිබඳව අපට තියෙන සැකයක් දැන් කවුරු හරි රොඩු ගොඩක් අතට ගෙනත් දුන්නොත් පිළිතුරු ගොඩක් හරි මොනවා හරි ඒක අපි දන්නවා අපේ අවිශ්වාසයෙන් පිළිතුරු ටිකක් අපේ මිනිහා මේ දෙනපණි අතට ගත්තොත් එහෙන් පිටින්ම පීඩනයකට පත් වෙනවා. අය අනන්ත දේ පීඩා කරන දේවල් මතුවෙන සිතකුයි මට තියෙන්නේ. ඒ මිනිහා අයිතියක් කරයි කියන්නේ මොනවා හරි කියලා පීඩා සහිත තත්ත්වයකට සිටෙන බව අපි දන්නවා නොකියුවා. ඒකේ අපි නොපෙනී ඇත්තක් සිද්ධ වෙනවා අපිට ඒක ඇත්ත දැක ගන්න සත්‍ය නැති නිසා බොරුවක් අපි පිළිගන්නවා. දැන් පිළිගන්නම ඕනද කියලා අහනවා උපාසක මාත්‍යා. දැන් ඔයාට වෙලා තියෙන්නේ තෝක මොකද? දැන් ඔයාට පිළිගන්න වෙලා තියෙනන්නේ ලෝකෙල් ලැබෙන දේ. බැරි වෙලා වුණ කුලං ගැහුවා. සීතල. ඉතින් ඔයා කොච්චර පිළිගන්න වෙලා? ඒ උලඟට ඇඟෙන්න ඈ? ඔව් ඒ උනාට ඔයා පිළිගන්නේ නැහනේ ඒක. ඔයාට සීත උලම් පිළිගන්න බෑ. ඒක මේ උල්ල නෙවෙයි කියන්නේ.
උෂ්ණ හුලම් පිළිගන්න බෑ ඇඟ රත් වෙයි. ඉතින් ඒක ඇතුලේ ඉඳගෙන ඒවා වදිනකොට පිළිගන්න බැරුව අපි දඟලනවා. එහෙම තියනවද නේද? සාතන් වහන්සේට සීත හුලඟ වැදුනත් උෂ්ණ හුලඟ වැදුනත් ගිනි රොටු ආවත් උන්වහන්සේ ඔක්කොම පිළි අරගන්න. පිළි අරගන්නේ කියන්නේ ඒ පිළිගන්න නොගෙන ඉන්න බැරි කමක් නෑ. රසියල්ල මේක ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් තමයි හදලා තියෙන්නේ. අපිට මුකුත් පිළිගන්න බෑ. අපි මේ වෙන් කරගෙන තියෙනවා පොඩ්ඩක් ශ්‍රම පොඩි ඉලක්කම් ටිකක් දාන. ඒ ටික විතරයි අපිට පිළිගන්නේ. අර හුලඟ අරහෙමනම් මහ පොළවේ දැන් ඔය අයනකොට උඩ පනිනවා කොයිතරම් උඩ පැනිලියක් ලිස්කිලි කොච්චරද පස්ස හැරිලා ඒ සරස් ගියායි මොකෙන්ද කියලා කොච්චර බලන්නේ හරි නැති බලන්න පුළුවන් එක්කෙනෙක් පස්සේ යනවා. ඒ මොකද ඒ ඔක්කොම පිළිගන්න බැහැ. ආතන් වහන්සේට ගලැවුණා. ඒක කියනවා මේ සාමාන්‍ය කතාවක් කියන්නේ. බුදුහාමුදුරුවෝ පොළොට අඩිය දිනනකොට ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඒ ඉතින් දවුඩේ තියෙන ලියන වර්ණ බුදුහාමුදුරුවෝ ශ්‍රීපත්‍ර තියෙනකොට පොළොවේ උස්සන් පහත් වෙනවලු පහත්යන් උස්සන් මේ පහත්යන් වලවල් ගොඩ වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තිබුණා නම් එහෙනම් මිනිස්සු බලන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ පොළොවේ. ඇයි මේක නැතලේ? එහෙම දෙතිල කවුද බලන්නේ? අර යමුස්සනවා මෙතන පාස් කරනවා නේද? ඒක බුදුහාමුදුරුවෝ කියලානේ නැහැ. ඔය ඉතින් අපේ අය මේවා එක්කාල් කියලා කියන ශබ්දව උද ගන්න ප්‍රමාණයෙන් මේක මේ ලැබි කමින් කියපු දේවල් ඉන්නවා. අගේ තමයි. නමුත් ඒ මුදුත් පොළොවට වෙන්නේ නැහැ. ඒ බුදුරුන්ගේ ශ්‍රීපතුලේ රාතන් වහන්සේලාගේ මේ පතුල් වල මොක ඇනුණා. අර දුක් වේදනාව නැතිකමයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කියන්නේ ඇත්තේ කවුරු හරි දකින්න ඇති බුදුහාමුදුරුවෝ. වදින වෙලාවට ගල් ඇනිලා උඩ පයින් නැතුව දැකලා ඒ මිය දිකෙන් දැක්කේ මම නම් උඩ පයින්. බුදුහාමුදුරුවෝ පයින් දෙතර පාත් වෙන්නේ කියලා. අර ගුණේ දන්නේ ඒක නිසා අපි අරගෙන සෑහනකම් ඉන්නවද කියලා නේද? උන්වහන්සේලා කටු එහෙමයි උන්වහන්සේලාගේ කටුව ඇනින්නේ මොකද දන්නවද? අපිට කටුව ඇනින්නේ මොකද දන්නවද? කටුවට කකුල හිටිනකොටම අපිට දැනෙන්නේ නැති හන්ද ඔය දමලා කෙලපන. උන්වහන්සේලා ශාස්ත්‍රීය කටුව ඇනින්නේ නැත්තේ යාන්තම් කටුව කිච්චෙන් දැනෙන එකෙන් ගන්න ගන්න. උන්වහන්සේලාගේ ලෙඩ දුක්වලදී දැන් ඒකත්ම කට්ටිවාරි ආදී වශයෙන් අපි කතා කරන බුදුහාමුදුරුවෝ කීපයක් තුනගේ අපේ හිතේ බුදුහාමුදුරුවන් ත්‍ෘටියමාවෙන් කියන වාඩි වෙලා තුනටියක් නවාගෙන ඇඳට දිව්වයි කියලා අපිට කියනවා. ඇයි අපි දුවන්නේ එහෙම? නමුත් උන්වහන්සේගේ තුනටියමා මොකද්ද? යන්තං ස්නාර රූප කලාපයන්ගේ වෙනසක් වේගෙන එනකොට දන්නෝ ඊටාම සුළු වෙනසෙන් දැන් ගන්න දැන් වාඩි වෙලා කියන්න බෑ නේද මේක විකෘති වේගෙන එන දාත්‍යක් වෙයි. ඒ සුළු සංඥාවෙන් උන්වහන්සේ කියනවා දැන් හොඳ නෑ මේක කරන්නේ. අන්න ඒ සත්‍යය තමයි කටුවක් කරන සත්‍යය උන්වහන්සේ. ඒ කටුවේ ඉතින් ඔය මොනවද ලැබුණේ කියලා අපිට ගල් ලැබුණා ඉතින් ගන්නේ නැහැ. ඒක නිසා ඔය කොහේ හරි අදිනවා ඒ කටුව වැඩිලා ඒක යටට යනකුත් අපි දන්නවා. සාතන් වහන්සේලාගේ අර මනසිකාරේක සිව් දැනීම් ශක්තිය සිව් ඒක නිසා යම්තම් ගෑවෙනකොට උන්වහන්සේ දන්නවා මේ දෙයක් නේ ගෑවෙන්නේ. ඒකයි උන්වහන්සේලාගේ අපේ සම්මුතිය. එහෙනම් ඒක සතියේ තියෙන සති සම්පජාන්නේ කියෝක. ඔය සති සම්පජාන්නේ
සතු සම්පජාන්‍ය නිරන්තරයෙන්ම පවතින සත්‍යයක් තමයි උන්වහන්සේලා. ඒක නිසා උන්වහන්සේලා ඔය අපි වාගේ කකුල් අතරින් ගල කටු වෙනගන්නේ නැහැ. ඊළඟට අර සියල්ල පිළිගැනීමේ කතාවන්නේ මොකද හේතු? ඒ සියල්ල පිළිගැනීමේ හැකියාව. සියල්ල කියලා කිව්වහම ගින්දර ජල ඒ වාගේ අපිට ඒ වාගේ මේ ලෝක ඊටාම අප්‍රියම කරන જાත් බය වෙන જાත් උන්වහන්සේලා ඒවත් කීයකට උන්වහන්සේලා ගැන මේ පිළිනො ගන්නා ගැටේ. ඒ හේතු මොකද? උන්වහන්සේලා දන්නවා ඒ ගින්දර අතට ගත්තට උන්වහන්සේලාට ගින්දිය වලින් පීඩාවක් දෙන්න තත්ත්වයක් දැන් නැහැ. ඒක නිසා ගින්දර අරන් පැත්තකින් තියන්න. ඔය ගිනි පයගිල්ලෙත් ඔය ක්‍රම හතරක් තියෙනවා. ඒකත් මෙතන දාන්න මෙයා চিন্তা කරලා. මොකද ඒක බලන්න ක්‍රම හතරකට විභාග. දැන් ඉතින් ඔයදී යටපත් වෙලා ඒවට ඉතින් දැන් අගෞරව කරන දක්යක් තියෙනවා. චිත්ත බලයයි, දේව බලයයි, තබලේ දේව බලය, ඖෂධ බලය, මන්ත්‍ර බලය කියලා අතරයි. ඒකේ ඝන ශක්ති ගුණ කොළුදු. ඒක දැන් මෙතන තියෙන චිත්ත බලය. ඒ චිත්ත බලය දැන් ධ්‍යාන සම්වැදිච්ච එක්කනටත් පුළුවන් ඒක. දේවයි විශේෂ පුරුදු වී අවසාතනවන්තේ ඒක. අන්න එතකොට උන්වහන්සේගේ ඒ වචස්පත කියන මේ ගුණයේ තියෙන්නේ මේ ලෝකේ උන්වහන්සේ එපා කරපු දෙයක් නෑ. ඔක්කොම උන්වහන්සේ ගාව ඒවා පිළිගන්න පුළුවන් ශක්තිය. සමනානන්ත දර්ශන. තොර සම්මනීන්ගේ දර්ශන. ඒ කියන්නේ හාමුදුරුවෝ දැක්කම මංගලයි. ඒකයි දැන් ඔතේ ඉස්සර කරන්නේ හාමුදුරුවෝ දැක්කම මංගලයක් කියන්නේ. ඒ කවුරුත් දැකලා තවත් කෙනෙකුට මංගලයක් නම් වෙන්නේ නැහැ කවදා. මංගලයක් වුණෝ කියලා කෑ ගැහුවොත් දාගන්න පුළුවන්. තවත් කෙනෙකුට මංගලයක් නම් ලෝකේ වෙලා නැහැ වෙන්නේ නැහැ. දැක්කම දෙක්කත් ආදිවත්. ඒකට මෙතන සමනානන්ත දර්ශන. දැන් මෙතන තියෙන සමනේ මොකක්ද? අර දකින්න තියෙන ශ්‍රමණයෝ කවුද? අර ඒ රහත් හිතේ සකස් වෙලා තියෙන නිවිච්ච ස්වභාවය. නිවිච්ච ස්වභාවයට සමනේ. දැන් අර සමනාමයන් මහරජ කියලා හිතන් ධම්මරාජ ප්‍රසාවකා කියලා අර කියන්නේ නිමහරහතන් වහන්සේ දේවානන්ද පිටිකට ඔය විදිහේ කතාවක් කියව බව තියෙනවා. ඒ දාර්ශනික කිව්වද හරි නොකියුව හරි උන්වහන්සේගේ කතාව කියන්නේ සුසු තත්ත්වයක ඉඳපු නිසා ඒ පද ගැලපෙනවා වුණා. ඒකට මේ අවස්ථාවේ කිව්වේ අපි මේ රෝගත් ඉන්දපාතෙන් ජීවත් වෙන ඉත භූගා කලේ ජීවත් වෙන ಜಾති කොටසක් අපි මේ ආවමේ ලංකාවට සම්පූර්ණ බලාගෙන යන්න කිව්වනේ. ඒ රජවරු එමෙතිවරු රැසිවරු ලෝක කවුරුත් හොයන ඒ තමයි සමන පිළිගන්නේ. නිවිච්චක කවුරුත් දන්නවා අපි ගිනි අරගෙන ඉන්නේ. කාටත් ඕන වෙලා තියෙන නිවන. එතකොට ඒ ඕන දේ මේ සම්පූර්ණ ඕන කොන්නක දෙන්න ආවේ කියලා කිව්වේ නෑ. දැන් මේ නිවාඳුරු ඒ ක්‍රමයේ හැටියට බලනවා. එහෙමනම් කිව්වේ පීටි නෑ ඉලා. එහෙමනම් කිව්වේ ඒක හරි. මොකද සම්මනාමයන් මහරජ අපි අර මහරජතුමනි අපි මේ චිත්ත නිවා ගත්තා. මොකද ලෝකේම හොයනවා නිවිච්ච සිත. නැතුව නැති කම නිසා නිකන්. නිවිවහරතන් නම් කියන අපි මේ චිත්ත නිවා ගත්තා.
ඒ සාක්ෂිය මොකද්ද? කොහොමද අපි සිත නිවාගත්තේ? ධම්මරාජස්සතාවතා මේ ධර්මයේ පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිපතිකමක් පාලන බලයක් ගත්තා. ඒ උත්තරයන්ගෙන් අපි අපේ ඉගෙන ගන්න කොහොමද කරන්නේ? ධර්මයේ පාලනය කළා. ඒක නිසා ධර්ම රාජේ ඒ ආපු පැත්තත් දෙන්නෝ හොදට නිරෝධ. ධර්මයේ පාලනය නොකර ඔය සමන භාවයේ කෙනෙකුටපත් වෙන්න බැරි බව ඉන්නේ. ඉතින් මුළු බණක් කියන්න ඕනේ. ඒ ගාථාවක් සිටින උන්වහන්සේ වෙලී අර ඉස්කලේ හැමෙච්ච වෙලාවදී ඒ පද ටික ගත්ත හැටි මුළු බණේ ඔක්කොම ඒකට ඇතුළු කරලා තීන බවතේ. හැබැයි ඒ තාලෙන් නෝරුත් යම් කිසිනේ අපි මේ ආයේ අපි මේ බුදුහාමුදුරන් ගෝලිය තමයි විතර කලකන් ලෑස්ති වෙන්න එපා කියලා කිව්වල නෙවෙයි. ඒලාගේ කලින් කිසිකපටවත් නෙමෙයි. මෙන්න මේකයි ක්‍රමය. අර යම් කිසි කෙනෙක්ද ලෝකේ ධර්මයේ පාලනය කරන තත්ත්වය හොයාගත්තා. අන්නේ උත්තරයෙන් තමයි අපිට ආන්නේ. ධර්මයේ පාලනය කරනකොට තමයි මේ සමන භාවයට එන්නේ. ඒ සමන භාවය හදාගෙන දැන් අපි ඇවිල්ලා ඉන්නේ සම්පූර්ණකට ඕනනම් කියන ක්‍රමයේ කියන්නේ. රහත් සිද්දේ ස්ථිර වෙන. මේ පුරුදෙන් ගුණයි අරන් පුරුදු කරලා ස්ථිර කරන. නෑ. ඇයි අර ඉස්සෙල්ලා ඊට පස්සේ අපි දෙන්නේ මේ රාත්‍යෙන් ඉස්සෙල්ලා හදන පුජ්ජනේ හදන්න බෑ. ඒ හදාගත්ත වෙලාවට ඉස්සෙල්ලා යාර සම්මත. හදාගෙන නැති වෙලාවට අසන්න. එහෙනම් දැන් රහත් නොවි කියන හිතපැත්ත. ඔව්. මේකට ඉතිහාසයයි ඒක තමයි. හොඳයි. ඒ වුණාට මේ දැන් නටන්න පුරුදු වෙන අය ඉන්නවා. ඒ නියත් නටලා පුරුදු වෙලා නටුම් වලින් පාස් වෙච්ච අය. එහෙම නියත් නට. ඔය දෙන්නගේ අමුත්ත මොකද අර ස්ථීර වශයෙන් පත් වෙනා මෙයා හරියට ගෙනියන. මෙයා පුරුදු වෙනවා. රදන් වික්ෂුන් වහන්සේලා ශ්‍රමණීන් වහන්සේලා කියනවා. ඒ ශ්‍රමණීන් වහන්සේලා කියන්නේ ඔය තේරුම උඩ නෙවෙයි නිකන් කතා. නමක් දාගෙන දින ඒ ශ්‍රමණීන් වහන්සේලා කියනවා. තව වික්ෂුන් වහන්සේගේ ශ්‍රමණ නාමය හිමි උනේ යම් කිසි හේතු මොකක්ද? සිත අසමන භාවයේ වත් කරන්නා වූ යම් තරමක් තිබුණා නම් ඔහුගේ ජීවිතයට සම්බන්ධ වෙලා ඒ සමන භාවය يعني සිතේ සංසුන් භාවය නැති කරන හේතු ඒ වික්ෂුත්වයේ දෙනකොට ඒවා කොහොම ගලවලා ඉන්නේ. ඒ ගලවපු තම කර්මකට වික්ෂුවගේ සිත සමනයි. අන්න ඔළුව හැංගුවා ඒක තෝර ඔළුව පාස් කරනවා. වික්ෂුවගේ සිත සමනයි. තවත් ඒ සමනවල මට්ටම් තියෙනවා. තවත් තියෙනවා නම් ඒ සිත කලම්බන දේවල් ඒව කඩන එකයි වික්ෂුන්වහන්සේගේ ජීවිත. ඒක කඩාපු තරමට එයා සමනයි. මේ කියන්නේ අන්තිම සමන ගැන. ඒකක්වත් කඩන්න නැතුව ඒකක්වත් අත්තරින්න නැතුව හිටියානම් ඒ අය කිසිමක් කරනවත් දාගන්න. අර කඩලා ඒ ඇසුරු සම්බන්ධකමක් නැති. ඒව දැන් ඕනේ නැහැ. ඔව් අත්තරි මෙන්න මේක නිසා මේ දැන් මේක කෙරිලා තියෙනවා. තවත් ටිකක් තියෙනවා. ඉතුරු හරි ඒව කරනවා මිසක් ඔයත් සම්බන්ධයක්. අවශ්‍ය නැහැ කියලා හිතන් තමයි විසුන් මහන්සිය ජීවිතවත් තත්ත්වයට පෙරලෙන්නේ. ඒ ජීවිත තත්ත්වයට පෙරලිලා
යන්තරමක් දය ඒ සමන ස්වરૂපය ජීවිතේ ප්‍රකාශ කරගන්න. ඒ ගානට යා සමන. ඒකට දැන් මෙතන කියනවා සමානංච දස්සන. ඒ අවස්ථාවේ රාතන් වහන්සේගේ ජීවිතය තුළ හැම වෙලේම තියෙන සමන දර්ශනයක්. ඒක අර අදිස්සියෙන් හදාගන්න එක්කෙනා එක්තරා ප්‍රමාණික සමනයක් එයාටත් තියෙනවා. ඒ සමනේ ප්‍රමාණයට ඔහුට මංගලයක් වෙනවා. අර සම්පූර්ණ ප්‍රමාණයට ඔහුට මංගලයක්. සංසුන් වෙන්නේ නිවෙද්දතයි. නිවුනාම කියන එක තමයි සංසුන්. සංසුන් වෙන්නේ නිවීමේ ප්‍රතිඵලයක්. ඒක නිසා නිවුණාට පස්සේ සිට නොසන්සුන් කමක් එන්නේ නැහැ. ඒකට දැන් මේ සමන දර්ශනේ තියෙනවා සමනිය හතර දෙක. සෝහං සතරදාගාමි අනාගාමි අරියත්තේ සමනිය හතර දෙනෙක් නෙවෙයි සමන අවස්ථා හතර. සෝහං වුණාට පස්සේ එක ප්‍රමාණයක සමනයියා තවත් සමන වෙන්න තියෙනවා. සතරදාගාමි වුණාම තවත් අරිට වැඩි සමන භාවයට නිවුණා තවත්. අනාගාමීත් එහෙමයි අරියත් වුණාම තවත් මුකුත් නැහැ. අනේක නිසා තමයි අර මහත්මයාගේ සත්‍යෙට ඕනෑම කෙනෙකුට අර සම නිවා ගැනීම ඔහුගේ ප්‍රමාණය ඇති හැකියාවේ ඇති ශක්තිය ඇති තෝස්තුවා වෙන්නේ. ඔය අටේ උනාට සමන උනා වෙන්නේ ස්ථිර වෙන්නේ අතෙන් ඵලය ලැබුණාට පස්සේ ඒ ආර්ය පුද්ගලයා ගැන නේද සමනේ හතරනේ. ඔය කියන්නේ ආර්ය දෙන්න දාගෙන ආර්ය සමනේ ගන්දුවක් නෙකර සත්‍රදාගාමි මාර්ගයේ ඉන්නේ කෙනා ඵලයේ ඉන්නේ කෙනා අනාගාමී මාර්ගයේ ඉන්නේ දෙන්නේ නැහැ කියන එක්කෙනයි. සත්‍රදාගාමි ඵලයට පත්වෙච්ච පුජ්‍යලයා එතන ඉඳලා ඉන්නේ අනාගාමී මාර්ගය. ඒ පුජ්‍යල දෙවෙනි එක්කෙනා මාර්ගයේ යනකොට ඒක තමයි. දෙවිද එක්කෙනා කිය කවුද පොරින් එක්කනේ? කවුද නම්බර 1 කියන්නේ ඉස්සෙල්ලා නම්බර 1 තෝරන? දෙන්නේ කරුණා නවතර ආස්තෙන්න එක්කෙනා සතරදාගාමි ඵලයේ ඉන්නවා අනිත් ආරේ මාර්ගය. ඒ දෙන්නගේ අර සතරදාගාමි පුජ්‍යලයා ආයිති වෙනවා ඒක සමනයකට. ඒවල දැන් අනිත් එක්කෙනා ඉන්නේ කොයි ඵලයේ හරි එයා ආයිති වෙන්නේ එක තමයි. ඒකට සමනය හතර දෙනයි ආර්ය අට දෙනයි. ඒකට සමන වෙන්නෝ අර ඉතින් පොඩ චුට්ට සමන වෙවි යනවා. ඒ වයින් ගණන් විලව් බලා ගන්න බෑ එක්කව කරගන්න බෑ සම්පූර්ණ සමනුනාම අන්න සමනයි. අරකේ සමනකම් තියෙනවා ඒක ඇත්ත. ඒ සමන දියුණු වෙවි යනවා. එහෙනම් ඔය ගණන් විලව් බලන්න වෙන්නේ නෑ. මේ නිරන්තරයෙන්ම සමන වෙනස් වෙවි යන සත්‍යයක් තියෙනවා. සමන දියුණු වෙවි යන. ඒ දියුණුවට උදව් දෙන්නේ මෙතන සෝහන් ඵලයේ කියන සෝහන් ඵලයෙන් ගත්ත වේගය තල්ලු කොල්ල හැටි තමයි අර සම්මන කර යාර සරපේ කවිචාන් ජීවිත තල්ලු කර යාපතර විසු කරන්න වගේ අර ශක්තිය තල්ලු කරන තල්ලුවන කියලා වැටෙනවා චක්‍රදාගා. ඔය එක්තරා තාවකාලික ඉතින් අර විදිහට පුළුවන් හැටියට සම්මන කරගෙන යනවා. එනවා ආලේන ධම්ම සාකච්ඡා කියලා කියනකොට ඒ සමන ස්වરૂපයන් නිරන්තරයෙන්ම දර්ශනය වීම. දර්ශනය වීම කියන්නේ හමු වෙන.
හැම වෙලෙම තමන්ගේ ජීවිතයේ හමු වෙන්නේ සමන වෙච්ච නිවිච්ච ස්වરૂපේ. කවුරු සම්දෙන්නේ නැහැ පාර යන සමනින් වහන්සේලාට මේ මංගලයක් බලාපොරොත්තු වෙන නිසා කරදරේ වැඩෙනවා. ඒ සමාලඟ තියෙන සමනේ දැක්ක ඇති මංගලයක් සතුටක්. මොකද ඒ නිවිච්ච එකේම තියෙන සතුටයි නිවිච්ච එක හමු වීමයි දර්ශනය. දැන් නිවිච්ච බව තමයි දැනිච්චදී දැනෙන මට්ටමට එන්න බුදු බුදින් සප්. ධර්ම ගැන කතා කරන්න ඉඩ ලැබුණ ඕන තරම් කතා කරනවා. ඉන් පිටපැල පිටි උන්වහන්සේ තුස්ලිම් භාවයට පත් වෙනවා කියන්නේ නිසා. දැන් අපි කියමු අහවල් ක්ලේශ ධර්ම මොන ආකාරයෙන් දෙන්නේ ආකාරයෙන් මේ එනකොට ඒකේ ඒක මොනවද ආදී වශයෙන් කතා කරනකොට ඒ විස්තරේ උන්වහන්සේ උදාකාර කීමට සමත්කමක් තියෙනවා. ඒකට ඉදිරිපත් ඊළඟට කවුරු හරි ඇහුවොත් ඒ ළඟට කවුරුත් කතා කරත් කතාවට දැම්මොත් දැන් මේ පාර කවුරු දිනෙන්ද දන්නේ නැහැ කිව්වොත් අන්න එතෙන්දී ඒ ආට ඒක ඉවර කරනකම් ඉන්න අවස්ථාවක් බලන කොයි අවස්ථාවේද මෙයාගේ ඉඩකඩ අවධානය යොමු වෙන්නේ මේ මා දන්නේ එක කියන්නේ. අනසරනේ කවුරු දිනේ දන්නේ නැහැ ඒක දැරීමක් නැත්නම් ඒක දවුනක් කියන්නේ කොතනද දන්නේ? කවුරු දිනේ දන්නේ නැහැ කියන මේ සිද්ධිය උදා සම්මත දැරීමක් කියනවා. ඒ දැරීම තියෙන්නේ ඒ මිනිහා ගාව. එනවානේ මේ කතා කරන්නේ ඕන දැරීමක් ගැන නෙවෙයි. ඒ දැරීම ගැන කතා කිරීමේදී වැඩක් වෙන දැරීම. යන කියන්නේ මේ හත. ඕන දැරීමක් තියෙනවා. ඒ දැරීම ගැන කියන එක නෙවෙයි මෙතන ධම්මී කතා කියලා කිව්වේ. ඒ දැරීම තමාට යහපත සැලසෙන විදිහට යොදා ගන්න ඇති කියන්නයි. උගන්වන එකයි උන්නාන්නේ. හැමදැනම දැරීම තියෙනවා. දැරීම තමයි ලෝකෙ තියෙන්නේ. ඕවා ඔක්කොම අරකට දැරීම මේකත් දැරීම කියන්නේ රාත්තුන්වල සිස්සම් කොට වෙනවා තියෙන්නේ. ඒකට මොකද මේ මොන කරදරයක් නැන්න තැනෙම දැරීම කියනවා මේ කිසිම තේරුමක් නැති කතාවක් කියන්නේ. ඒක මේ විස්තරයකට රාත්තුනාට පස්සේ ධර්මයක් ගැන එයාට ප්‍රයෝජන ගැනීම සඳහා විස්තරයක් ඉදිරිපත් කිරීම අවස්ථාව නොලැබුණු උන්වහන්සේ ඒ අයගේ කතාවල් වලට ඉඩ දීලා උන්වහන්සේ නිහඬව. මේ මං මෙතන කතා කරන්නේ මම නෑ නුඹට කියන එහෙම නෑ. ඒක උන්වහන්සේගේ අර සියල්ල පිළිගැනීමේ ශක්තිය තියෙනවා. උන්වහන්සේ දෙකිටලයන් උන්වහන්සේ ඒකට දෝෂාරෝපණ කරන්නේ. උන්වහන්සේ කතා ඉවරනකම් ඒ අයට යමක් කියා දෙන්න තියෙනවා ඉන්නේ. ඉතින් කතා ඉවරයක් වෙන්නේ නැති කතාවක් නෙමෙයි උන්වහන්සේ කටයුතු කරනවා. ඔන්න ඔය සීමාව යටතේ ඔය දැන් කිව් කරුණු පිටේ සීල ලක්ෂණ තුනයි. සාහතුනාට පස්සේ ගන්න මේ ලක්ෂණ තුනයි. අපි අහලා ඇති වැඩි මොකක්ද කියන එකයි ඊළඟටත් කල්පනා. ඇහෙනවා වගේ දෙන්නවා නෙවෙයි. ඒක ඇහෙනවා වගේ දෙන්නවා කියන්නේ නරකයි. ඒක සෝතද්්වාරයෙන් ඒ වේගය පළල් කළ හැම වෙලෙම දැනෙන්නේ අර සමා විසින් මේ සුදු භාවය බත කිරීමට උපකාර වුණා වූ ධර්ම දර්ශනයක් තමයි විරාමය. එනවා ඊළඟ ඒක ප්‍රඥා නෑ හිතවන්න නම් කමන්නේ. ඒ හිතන්න හේතුවක්. සාකච්ඡාවේ ශ්‍රවණයේ දෙකේ වෙනසක් තියෙනවා. ඒක නිසා මේ සාකච්ඡාවේ කියේ අනුන්ට කරන ප්‍රකාශය. සමනේකී තමා අහන එක. ඒක කියන්නේ ගලෝකේ කවුරුත් නෑ. ඔබ කියන්නේ වෙන කවුරුත් නෑ. උන්වහන්සේගෙන් මාගන්න. කියන්නේ මේ කෙනෙක් ඉන්නවා ලෝකේ වුණ උන්වහන්සේ.
ඒක නිසා කියන්නේ. තේරුණාද? ඒක බෙදිලා ඉන්නේ විදිහටයි. ඒක දැන් මේ ස්වરૂප දැන් කාලේන ධම්ම සාකච්ඡා ඒ සම්බන්ධව වාස්තව ගැනීම විච ජගත සැලසුම විච මේ පිට කිසිවක් කතා කරන්නේ නැහැ. ඒ රහතන් වහන්සේ කියලා අපි උන්වහන්සේගේ බාර දුන්නාම අපිට මේ ඇදීමින් කිසි වැඩක් වෙන්නේ නැහැ. යම් කිසි විදිහකින් අපේ ජීවිතේට ඔය කැල වැඩි හරියෙන් පාවිච්චි කිරීම අපි උනන්දුව දක්වනවා නම් ඒ ධර්ම විග්‍රහය තමන්ගේ ජීවිතයට වැඩක් වෙන සත්‍යයක් උදා වෙනවා. මොකද අපිට බෑ නිරන්තරයෙන්ම සාතන් වහන්සේ වාගේ ධම්මික කතාවක් නැත්නම් සුස්තින් භාවයක් කියන්නේ කරන්න අපිට බෑ. නමුත් අපි මේ හදන්නේ රහත් ජීවිතයක තියෙනා වූ සත්‍යය අපේ ජීවිතයට ඉදිරියට එක්කාසු කරගෙන අර බුද්ධිමත් ජීවිතයකින් ගන්න පුළුවන් කෙලවර අපේ ගන්න තමයි අපි මේ නිවන් මතක් කරනකොට සාදු කියන්නේ. නිවන් මතක් කරනකොට සාදු කිව්වට නිවන් ලැබෙන්නේ නැහැ. අර චිත්ත නිවන වැඩ ටික කරනකොට සාදු නොකියුවත් ලැබෙනවා. ඒකෝට දැන් චිත්ත නිවන වැඩවල ඔය ධම්මී කතාවේ එක්තරා ලක්ෂණයක්. ඒකට අර කන්ති සෝවචස්සතා අර ශාන්තිය කියන එක උන්වහන්සේගේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ගුණයක උත්සාහගෙන සිටීම උන්වහන්සේ කිව්වා. දැන් මේ උන්වහන්සේගේ தත්ත්වයේ තුන් ගුණයෙන්ම සම්පූර්ණයි. අපිට වැටහෙනවා නම් අපිට මේ ගිනි ගන්න තුන් ගුණයම උලන්න බෑ. තුන් පැත්තම අපේ සීලය උලන්න බෑ. සමාධිය උලන්න ප්‍රඥාව නැති කොහෙත් නෑ. ඒක දැන් අපි එක්තරා ප්‍රමාණයකින් අපේ ජීවිතයේ රහතන් වහන්සේලාගේ ජීවිත ආකෘතිය හැටියට නිවා ගන්න ඕන නම් අපි සීලෙන්වත් උසුලන්න ඕනේ. නාද කේන්ති යාම කේන්තියට අනුව නියමිත වැඩ ටික නවත්තන්න. ඒ කේන්තිය තිබිච්චා. මොනවාද කේන්ති දැන් එතකොට යකවුද? එයා සුද්ධ සීලවන්තේ. සීලවන්තේ. එයාගේ මේ සීලවන්ත සිහිල එයාගේ සිහිල මොකක්ද? අර ආපු මේ ගිනි වේගය. ඒ විදියට එන්න දුන්නා නම් ලෝකෙ ජීවිතේ සර්ව වැඩයි මම කරන්නේ. අර සිතේ ආපේ ගිනි වේගය ආව වගේ තියෙන්නත් ඒකට පෝර නොදා ඒකට තවත් උපකාර නොවි සිටීම තමයි පාවිච්චි කරන්නේ. රහතන් වහන්සේ ළඟ තිබිච්ච ඒ ශාන්තිය එක්තරා ප්‍රමාණයකින් අපේ ළඟ තියෙන නිසා අපට ඒ පුද්ගලයාට කියන්න පුළුවන් දැන් මම ඇතුල් වෙලා ඉන්නේ නිවන් ලබන මාර්ගයේ. දැන් නිවන සත්‍යය තමයි මම හදන්නේ. ඔකට සාදු කියලා හරියන්නේ හදන්නේ. ඒකට හැදෙන බව තමාට දැනෙන්න ඕනේ. මොකක්ද සාදු? මම පිච්චෙන ගතිය තමයි මගේ පුතග්ජන කම නිසා. නමුත් ඒ පිච්චෙන කමට උපකාර වැඩෙන්න පවතින්න මම මුකුත් උදව්වක් දුන්නේ නැහැ. ඒක නිවන් දෝන. ඒ නිවන් දෝන කම නිසා ඒ උපකාරම පෝර නොදැනීමම නිවීමේ එක ගුණයක්. එක පැත්තක්. ඒක දැන් මම කරනවා. ඒක නිසා දැන් නිවිලා තියෙනවා. මොකද ඒක වචනෙට හෝ ක්‍රියාවට දැම්මම ඊට වඩා රත් වෙනවා. ඒ වචනේ ක්‍රියාවට නම් නොදා රත් වෙන එක මම නවත්තලා තියෙනවා. දැන් ඒතර නිවලා තියෙනවා. අන්නේ නිවීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සාමාන්‍ය නිකන් අපි වෙන නිකන් රටකට යන්න වගේ ලෝකයකට යන්න වගේ නිවන් යන්නලා නරකයි. මේ ළඟ තියෙන පිච්චෙන ගතිය නිවපුවාම තවත් සමුද නිවනක් වන්නේ නැහැ. ඔය ඇති කියන්නේ පිච්චේ. ඔය නිවිලා තියෙන ඇති කියන්නේ. අන්න ඒකයි අපේ ඒ රහත් ගුණය පිළිබඳව ওই මංගල සූත්‍රය ඇතිමෙන් අපේ ජීවිතයකට යම්කිසි මංගලයක් එන්නේ. ඒ මංගලය අර විදිහ සංවිධානය වෙනකොට නිකම්ම මංගලයකට වෙලා ඇති. දරර වචස්සත ගුණය මොකද්ද? අර ඕනෑම දෙයක් පිළිගැනීම. ඒක අපිට පිළිගන්න බෑ. දැන් ළමයි කන්නනවා අපිට පිළිගන්න බෑ.
ඒ කරච්චලයක් නිසා. කවුරු හරි අපිට දොස් කියනවා අපිට ඒක පිළිගන්න බෑ. ඒකට අපිට පාඩුවක් සමාජ ජීවත් වෙන්න බෑ. ඒ එක එක්කෙනාගේ දෝෂාරෝපණයට යට වුණොත් ඒවා ඔක්කොම අපි දැන් පුරුදු වෙලා තියෙනවා. නමුත් අපි ඒ සියල්ල ඒ එනේන දේවල් පිළිගත්තත් නොගත්තත් අපට ඒවා ලැබිලා තියෙනවා. ලැබුණාට පස්සේ කරන්නේ. දැන් කෙනෙක් බයිනෝ. දැන්නට පස්සේ ඒ වචනයක් කරන්න බැහැ. දැන් කියලා ඉවරයි. ඒක දැන් මෙතන වෙන්නේ මොකද්ද? ඒක පිළිගන්න බැරි කම නිසා මෙයා දුක් විඳින්නේ පිටට අම්කාර වචනයක් කරන්නේ. ඒකට ඒක වචනේ මනුස්සයා කිව්වා දැන් මම පිළිගන්නවා. කොහොමද? ඒක මට පිළිගන්න නොවෙන්න අකමැත්තක් නැතුව කැමැත්තෙන් පිළිගත්තා. කැමැත්ත දැන් එකඟක් ගන්නවා. ඒකෝට දැන් එයාගේ වචනේ කාස්ටකල් නමුත් අපිට රිදිලා නැහැ. ඉතින් දැන් බේරෙන්න පුළුවන් එක බේරෙන්න බැරි එක එහෙම වෙන්නේ නැහැ. ලෝකේ කටවල් නවත්තන්නද අපේ සිතේ ක්‍රියාකාරීත්වය නවත්තන්නද. අන්න ඒක නවත්ත වැඩි ඕනෑටි ලෝකෙට ඉඳ දෙන්න පුළුවන් දැන් ඉතින් ඕන එකක් කරගන්න. ඒ අභියෝගය කරන්න අර මේ විදිය පුරුදු වෙලා ඉන්නේ. අන්න ඒකයි මේ මංගල සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඒ ගුණය අපේ ජීවිතයට ගන්න වෙලා තියෙනවා. ඒ ගුණේ නෙගල බලාපොරොත්තු වෙලා බලාගෙන හිටියට කවදාවත් ලැබෙන එකක් නෙවෙයි. මේක ක්‍රියාවට දාලා ක්‍රියාව තුලින් එන ඵලයේ භුක්ති විඳින යන්නේ මම මේකේ. නැත්තම් කාට හරි බාර දීලා අපිට දවල් කෑම රැය කාමයි ඔබ වහන්සේගේ සීතෙන් ලැබේවා කියලා ඩෑග ගා ඉන්න යන්නීමක් විචාරේ. ඕනනම් හදපන් හදන හැටි හදන ක්‍රමයේ මෙන්න තියෙනවා. බැරි නම් ඒක එන් ලැබෙන අයිතියට අහිමි වෙනවා. ඒ දෙකෙන් එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක මම හිතනවා වෙලා සම්පූර්ණ හරිද? ඉවාතු ගුණය කියන්නේ ගුණය පිළිගන්නේ. වචස්සත ගුණය කියන්නේ සියල්ල සතුටින් පිළිගන්නේ. ගුණයට ගරු කිරීම. අරගෙන ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ගුණයට ගරු කරනවා මොකක්ද? ඒ ගුණයට ගරු කිරීම. තමා විසින් නිපදවා ගත්තා වූ තමාට ගුණ දෙන ධර්ම සමයේ උත්තමයාට ගුරුත්වය තියාගන්න වෙලා තියෙනවා. ඒක නුත් නෑ. අහන්න කෙනෙක් අහන්න දෙයක්වත් නෑ. මේ දේවල් වලින් යම් දෙයක්ද කියන්නේ ඒවාට අනුව වැඩ කරන්න විතරයි උනාන්නේ. දැන් නිවාතක ගුණය කියන්නේ වචස්සතා තමයි කියලා පිළිගන්නේ. අර නිවාත ගුණය තමයි උතුමන්ට ගරු කිරීම කියන්නේ. ගානව එක. ගෞරවය කියන්නේ ඒ ගුරුත්වය තියාගන්න. ඒකට ගුරුත්වය තියාගත්තන් පස්සේ අර ඒලෙන් දෙන්න අර උතුමන්ට ගරු කිරීමේ කියන්නේ අර යම් දෙයක්ද උසස් වෙලා තියෙන්නේ ඒකට සමාගයේ එකගත්තේ දැක්කේ. මේක ගුරුත්වයේ තිබී සමාගෙනි අරක එකගත්තේ දැක්කේ. ඒකට එකගත්තේ ගුරුත්වය එකට ගියාට ක්‍රියා විදි වෙනස් වෙලා. තේරුණා? ඒක නිසා ක්‍රියා ළඟ ඔය ධර්ම එක ස්වરૂපයක් දෙන්නුවාට ක්‍රියාවට වැටෙනකොට ලොකු වෙනසක් වෙන්නේ. අතන ගාරව. ගාරවෝච නිවාතය කියන එක තව එකක්. ඒ නිවාතය කියලා කියන්නේ අර සමාගයේ එකඟ භාවය මොනවටද? අර තියෙන සියලු ධර්මයන් වලට එකඟ භාවයක් මේ සිතේ නිරායාසයෙන්ම තියෙනවා. උතුමන්ට ගරු කිරීම තමයි ඒක. ඒක කවුරුත් උතුමේ නෑ යාළඟ තමයි උතුමේ. දැනවත් අපේ ගුණවලට හරවගන්න ස්ථානයේ අපි ඉස්සරහට ගන්නේ නැතුවම අපි කියන්නේ ඒ කියන්නේ සත්‍ය වශයෙන් ඒ කියන්නේ සත්‍ය වශයෙන් පොදුයි ගන්න නම් නැත්නම් ඒ උදාහරණයක් අපි ඉවරයක් කරනවා. මේ කොයි විදිහට සිද්ධ වෙනවද කියන කර්මයෙන් දැන් ඔය මගේ දැන්
මේ විදිහේ මහා කරුණාවකින් මේවා එදා පාවිච්චි කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා. මමත් මගේ ප්‍රමාණය හැටියට ඔබට සාන්තියක් වේවා කියන මෛත්‍රී කරුණාවක් උපද්දවමු. ඉතින් ඒක ඇත්තනම් නැතු හිතයකින් නැේවා මැරේවා කියලා හිතා කිව්වනම් ඒ ගුණය ලැබෙන්නේ නැහැ. අවංකව මේ මගේ ප්‍රමාණය හැටියට මම ඒක සාන්තියක් වේවා කියන තමයි මේ වාඩි වෙන මේ කෑ ගැහෙන්නේ. ඒ මං කළ එක හරිනම් ඒ පොඩ්ඩ උනත් ගුණ දෙන්න ඕනේ. එදා ගුණ දුන්නොත් නම් අද ගුණ දෙන්න නැති. ඒ කාගයක්වත් ශක්තිය නෙවෙයි මේ කතා කරන්නේ සමාධිය. බුදුහාමුදුරුවෝ මෙහෙම කළා ඒක ඇත්තනම් මේක වෙන්නේ කිව්වම හයිදාර නිකන් බ්‍රෝකර් කෙනෙක් වගේ නැද්දේ ඉඳගෙන ගන්න දෙවි මැද්ද මුකුත් යා හොයන වැඩක් ඒටි එහෙම නෙවෙයි මම කියන එක ඇත්තයි. එදා මෙහෙම කියලා මෙහෙම වුණා මම මේ ගුණ උද එදා ඒක ඒ ශක්තියෙන් හොඳ මේ ආයත සාන්තිය වේවා කියලා හිතුවා වගේම මමත් අද හිතනවා මට ওই ගුණ දිනු කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මමත් අදත් ඒක හිතෙනවා. ඒක ඇත්තනම් උඹට හොඳක් වේවා. වෙනවනේ. උඹට හරි සම්පූර්ණයි උන්නේට කාටද? ඒක හරිද? අපි මේ කියවන නෑ ඒ ගැන මොකුත් ඕනේ නෑ. කියන ඇත්ත ගැන නෙමෙයි ඔයා ගැන විතරක් ඔයා කියන්නේ. කියන ඇත්ත යෝක ධාතු අල්ලගන්න ගියොත් ඒකට එළබුදු ගතිය අරයි නෝ ඔක්කොම මම විතරක් අල්ලගත්තා මම කිව්වේ මෙහෙමයි දැන් නම් මං කියන්නේ. කොච්චර නේද? නැත්තම් ඔකට පසුපතියේ දුදුදුදී ඔක්කොම හොයලා කෑස් ගන්න. තමන් ඉතින් අන්න කවුද කෑ ගන්නවද? බුදුහාමුදුරුවෝ මෙහෙම කළා යහපතක් වුණා. බුදුහාමුදුරුවෝගේ තිබුණේ එදා අදහස ඒ අයට යහපත කරන අදහසයි. ඉතින් ඒ අදහස උන්වහන්සේගෙන් යහපත සිද්ධ වුණා. අදත් මගේ තියෙන්නේ මේ ලෝකයේ උසස් උතුමන්ගේ ගුණෝතුන්ගේ මේ සියලු දේ කල්පනා කරලා හිතලා කෑ ගහලා ඔබට හොඳක් වේවා කියලා දැන් මගේ හිතේ තියෙන්නේ ඒක ඇත්තනම් තමයි හොඳ වෙන්නේ. ඒ තමන් ළඟ තියෙන ඇත්තයි කතා කරන්නේ. ඔබ නිකන් සම්මෙලන අපුකමක් කරනවා නෙවෙයි. ඒක තමයි ඉදිරිපත් කරනවා. දැන් මංගල සූත්‍රයේ දේශ මේ ගාථා හරිතාව අහන්න තියෙන ඕන එකක් අහන්න පුළුවන්. මොනවද ඔයාලා ඉන්නවා. ඉතින් දැන් ප්‍රවාහ වෙලා ඉන්න කවුරුත් කිසිම විදිහට ඒ කිසිම දෙන්න හම් වෙනවා. අපේ දෙන්නේ නේද අවුරුද්දේ කොහේ දැන් ඉතින් ඉන්නවා යන මිනිස්සුනේ මේ සෝවාන් වෙලා දැනෙන්නේ නැත්නම් මේ මෛත්‍රී බුදුහාමුදුරන්ට වඩා නිවිලා ඉන්නේ. නම් නිවිලා බවට හරිය මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ රහත් වෙන්නේ. ඒක උත්තරයම නිවිලියන්නේ. අර මෛත්‍රී බුදුහාමුදුරුවෝ රාත්‍රියේ එක පාට කිච්චා කරේනවා. Aku pasti aman dari kami itu moga. Oh api, dan kau jadi. So kita berjaya lagi. Kata itu kita tidak tu paraman ini anggur jemput jadi kita. Lo bagi semua orang. වැඩ ගන්න පිටත් ඇයි අර විදිහේ ඊට අනුතුරු භාවයේ දේවත්වයේ ඉන්න ඒ මෛත්‍රී බෝසතාණන්ද ඒ දේවත්වයේ හැටියට ලෝභ දෝෂ මොහ පාවිච්චි කරනවා. ලෝභ දෝෂ මොහ එළියාවොත් අර සුදුසුකල පයින්. එනවා දැන් එතකොට දේවත්වයේ ඉන්න කෙනාගේ සෝමිත්‍යක් කෙනාගේ අමුතුම සද්ද අරයගේ ඊට වශයෙන් සම්පූර්ණ වෙනකොට එයා ඉන්නේ තේ මට්ටමේ. ලෝභ දෝෂ නෙගෙ. මොහ නෙගෙ. සෝමිත් එක්කනත්ින් ලෝභ දෝෂ මොහ දෙකෙන් ඉන්නේ නැත්තේ. දගාන ඔය බෝසතාණන් බෝසත්තු ගැන
ඒ නිගමනේ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද අර දීපංකර පාද මූලයට මේ තාපසින් ආපෙලා අද මේ උත්සවය ගාව රහත් වෙන රහත්කමත් එක්ක ගුණ 8ක් රහත් වීමට උවමනා කරන ගුණයත් එක්ක ගුණ 8ක් තියෙන ඒ ගුණ 8 බෝධි සම්භාවයේ විවරණ ලැබෙන ගුණ 8. දැන් එතනින් දැක්වම විද්‍යාවේ උන්තර උන්වහන්සේගේ බෝධි සම්භාවයේ පුරුණ උත්සවයේ චිත්ත ශක්තිය දිස් බලනකොට අත්වඩා බලවන්ත ගෞරවනීය සත්‍යයක් තියෙන මොකද අනුන්ට පූජා කරන සත්‍යයක් තියෙනවා. අනුන් නිසා දැයයන්. එනවානේ ඉතින් ඒ ශ්‍රේෂ්ඨත්වයේ එමයි. නමුත් දැන් මෛත්‍රී බෝසතාණන් ගැනයි සෝමිත් රුජිරගෙනයි මේ කතාව. ඒකට සෝමිත් රුජිරය කිය චිත්ත මට්ටම මෛත්‍රී බෝසතාණන් දැන් ඉන්න චිත්ත මට්ටමේ සැට බannකොට අර ඉස්තිර අනිස්තිර ස්වરૂපේ කෙසේ වෙතත් උතම මට්ටමට ඉස්සෙල්ලා. එනවානේ. ඒකට දැන් ඔය අහන්නේ ඒ මෛත්‍රී බෝසතාණන්ගෙන් අහගෙන ඕන මෙහරහත් සෝවාන් වුණාට පස්සේ විසු බෝසතෙක් බුදුරේ කොන්නේ යාසෝන් මේ රාත්‍රී. මොකද කපල්ලට වැටුණා දැන් හරියට අර ලිස්ටගෙන ගිහිල්ලා ඉතින් අර යාවියට සත්‍යයේ හැටියට ආත්මාතිකින් එයාට බුදුරු හමුණා නාමුනේ කියලා. එහෙනම් බුදුරු හමුණා. දැන් ආත්ම හතක් යන්න තියෙන සත්‍යයේ බුද්ධිරයට දැන් ඔන්න ආත්මයක් අත්‍යවශ්‍ය අපි කියමු බුදුරේ හම්බුණා. මේන මොනවාද ඒ ආත්ම හතක් කියන්නේ මෙතෙන්දී ඔබිවරයක් කරනවා කියන්නේ බුදුහාමුදුරන් දැක්කන්නේ බෑ. එයා ඒ ආත්ම හත යන්න ඕන අර ආත්ම තුන යන්න ඕන යන සෙව්ව යන්න. සෝහන් කිරීමේ පමණයි මේක ජන්ම සම්පූර්ණයි. එතන ඉඳලා ආත්ම යනවා. ඒ මංගලේ වෙන්නේ අනිත් බුද්ධලෙක්ද ඒ ධර්ම ප්‍රකාශ කිරීමේදී ධර්මයේ ප්‍රකාශ කිරීම නෙමෙයි යොහුට මංගලේ වෙන්නේ. ඒ මංගල ස්වરૂපේ උදා කරන්නේ ඒ උත්තරයාගේ සිටේ තියෙන චිත්ත ස්වરૂප මොකක්ද? කොහොම හරි මේ තනත්තා දැනසින්න මේ චිත්ත මේ ජීවිත මට්ටමේ දැනසිල්ලට දාගන්න. මෙන්න මේ ධර්ම දාම් කියා දුන්නොත් එයාට පුළුවන් වෙයි කියලා අර ධර්ම උත්තරයාගේ ජීවිතේ සමහා ගන්න උදව්වක් වශයෙන් අර ධර්ම තෝර දෙනකොට මේ කියන එක්කෙනාගේ సంతානෙ දෙන්නේ මොකද්ද? මෙත්තා කරුණා කියන මේ මෛත්‍රී ගුණ සත්‍ය. ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සත්‍යයට යකම් කියන ස්වરૂපේ පිටක කොයි විදිහේද ආවේ ඒ වෙලාවටයි අර ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් වෙන කියන එක්කෙනාට සපත් නැතු නෑ මේ කිව්වේ ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන චිත්තකින් කරන්න පුළුවන් අර විදිහේ ඒව ස්පර්ශ වෙච්ච ක්‍රියාව විතරයි වචන විතරයි. ඔක ධර්ම සාකච්ඡා කිරීම නිසා රහතන් වහන්සේ සතුන් දිනවද නේ?
සැපවත් සිතකින් වෙන සාකච්ඡාවේ ස්වરૂපය ධර්ම විග්‍රහ කරදීමයි. ඒකට යම් කිසි කෙනෙක් එම නීතිය යටතේ ක්‍රමයේ යටතේ මෛත්‍රී කරුණා වලින් යුක්තව යම් ධර්මයක් යාදී මේ චේතනාවෙන් ඉදිරිපත් කරනවා නම් එයාට එන්නේ අර සාතන් වහන්සේ නිරන්තරයෙන් විදින ගුණයට අර කියන වෙලාවට එයාට මංගලයක් වෙනවා සන්තෝෂයක්. එයා ළඟ తాවකාලිකව අර ගතිය තිබෙනවා. මුලින් ගන්න තියෙන එක. ඉඳලා තියෙනවා. ඔව්. ඒ ධර්ම සාකච්ඡාවට නිසි සිතිවිල්ල යොදවනකොට ඒකයි දැන් සාකච්ඡාව දැන් මෙයයි දන්නේ මට මංගලයක් කියලාද අවමංගලයක් කියලාද. ඇයි මට මේ ඉතින් ගෙයින් තියෙන මේ මොන හැඟීමකින්ද කියන්නේ කියලා මෙයයි දන්නේ. මට මේක මංගලයක් වෙන්නේ මේ ආයත මේ කොහොමද තේරුම් කළා දීලා ජීවිතේ පවත් කරගෙන උදව්වක් කරන්න ඕනේ කියන සිතෙන් කළොත් විතර ඒ සිතිවිල්ල විතරයි මට අර ආස්වාදයක්. මම ධර්ම කිව්වට හරියන්නේ අර සිතිවිල්ල කියන්නේ උන්ට තමයි ධර්ම කාරණා. මංගලය. ඒ රහතන් වහන්සේ රතග්ජනේ කෝප කොන්නකො වෙනසක් නැති බව. ඔව් වෙනසක්. කොයි එකේද දැන් සම්මුතියෙන් තෝරපෙන්නේ දැන් අවසර කොහමද සම්මුතියෙන් තෝරපු රූපේ ඔය රූපයම කියනවා. සම්මුතිය අත්‍ය පරමාර්ථය තියෙනවා නම් හැම වෙලේම පරමාර්ථය සම්මුතියෙන් උතලයි තියෙන්නේ. ඒ සම්මුතිය ඒ වචනය ඒ ගුණ දෙන தත්ත්වයට එන්න පරමාර්ථය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට එතන සම්මුතිය නෙමෙයි බලපාලා තියෙන්නේ පරමාර්ථයේ විසින් සම්මුති කියවලට සාර්ථකත්වයේ ඉදිරිපත් කරනවා. එච්චරයි. හොඳයි එතකොට ඔව් දැන් තමන්ට සෙත් කැටිල්ලක් නැහැ. තමන් සෙත් කැටිල්ලක් නෙවෙයි තියෙන්නේ. තමන් ඉදින් සෙත් කරගෙනilla. අර කැටිල්ල අනුන්ට මේ යොදන එක. තමන්ට කැටිල්ලක් නැහැ. තමන්ට තියෙන්නේ කෙරිල්ල. මට මෙහෙම වේවා කියලා හිතන් කියන්න ඕනේ. එහෙම කරගන්න එකයි තියෙන්නේ. වේවා කිය කොහෙන්ද වෙන්නේ කියලා බලන එක නේ. ඒක කවදාකවත් හරියන්නේ නැහැ. කොල්ල දෙන්න කෙනෙකුත් නෑ. ඒක නිසා තමයි කරගන්න ඕනේ. කොහොමද මේ සෙත් කැටිල්ල එන්නේ? අර කාරීගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවනි. එහෙනම් අර මෛත්‍රී කරුණාව ඒ ගුණ සිතේ දරනකොට එයාට මේ මන්දලේ කෙරිය. එයා කියන්නේ මේක සාන්තිය වෙන්නේ අර මෙත්තා කරුණා මෛත්‍රී ගුණ නිසා. ඈ ඉතින් තමන්ලක මෛත්‍රී ගුණ නැතුව කොහෙන්ද දැන් මෛත්‍රී ගුණේ? ඒක නිසා තමන්ගේ මෛත්‍රී ගුණයේ තරංගය අර කෙනෙකුට යොදන අතර තමන්ට සාන්තිය දැනෙනවා මෛත්‍රී ගුණය හදනකොට. තරංගයක් හදන්න ඕනේ. තමන්ගේ ගුණ පිට නැත්නම් තමන්ට මෛත්‍රී කරන්න බෑ. මුල් ලෝකෙටම මෛත්‍රී කරනකොට තමන්ගේ සිතේ මෛත්‍රී ස්වરૂපය ඇදිලා මෛත්‍රී ඵලය ලැබෙනවා. තමන්ට මෛත්‍රී ඒ කියන්නේ මෛත්‍රී හැදෙන හැටි. මෛත්‍රී සකස් වෙන්නේ මෙහෙම මාළඟ මෙන්න මෙහෙමයි මෛත්‍රී සකස් වෙන්නේ. නැත්තම් වෙන්නේ වෛරේ නෑ. ආන් අපේ රෝඩි දැන් මගේ වෛරේ නෑ. ඒකත් දැන් අත් වෙලා.
ආන් අවේරෝමි අධ්‍යාපද්‍යෝමි. දැන් ක්‍රෝධ නොකරන සත්‍යය මගේ ළඟ නැහැ. ක්‍රෝධ කරන සත්‍යයක් දැන් ගිහිල්ලා. ඒක අවංකව තමයි මේ බල කියන්නේ. නැත්තම් නිකන් ඉන්නේ අහන් අවේරෝමි මම ඉතින් කිසිම තරහ නැහැ. ආදිවාසී මොම් කර ගියාට හරියන්නේ නැහැ ඒක බලලා දැන් මගේ හිතේ කිසි කෙනෙක් මට මතක් වෙන්නේ නැහැ. දැන් මේ ඉදිරියේ සිදුවෙන විකෘතින් වලට ප්‍රෝධ කියන ස්වරූපේ නවතින්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ. මගේ මේ මෛත්‍රිය සිටිවිල්ලකින් ගත කරපු නිසා දැන් මගේ ඊගේ කියන නොසන්සුන්කමක් නැහැ. ඒ නොසන්සුන්කමයි වෛරය ක්‍රෝධයයි මගේ ළඟ දැන් නැති නිසා සුඛී අත්තානම් පරිහාරම් දැන් මම ඉන්නේ බොහොම සන්තෝෂයි. මම දැන් ඉන්නේ සන්තෝෂයි. මොකද මේ තුන නැති නිසා. ඒ තුන තියාගෙන අහන්න අවේදෝ මම දැන් නෑ කිසිම වෛරයක් මම ක්‍රෝධ නොකරන්නෙත් නෑ. මම මේ ඊගියත් නෑ. දැන් ඉතින් මම සතුටේ එකම පාලි වචන වලින් අහන් වියමයන් මාතා පිටරෝ ඉතරස්ථා මධ්‍යස්තික සත්තා කියලා මෙයා කියනවා. ඔය දැන් බලනකොට මේ මිනිස්සයා වෛරයක් තියෙනවා ක්‍රෝධයක් තියෙනවා. අර ඊග ගතියක් තියෙනවා. දැන් මිනිහා විචිවිචින් කෙනෙක් කියනවා බොරුකුත් කියනවා සුඛියත්තනම් පරිහරණම් ජම්මටපත් තියෙනවා. ඊළඟට කියනවා අහන් වියමයන් අනේ අපේ අම්මා අපේ තාත්තා අපේ හිතසත් බැරි වෙලා මේ කුණු කන්දලේ ඉන්සුමියන්ගේ වැදුනොත් මේ කොහින්ද මේ අමුතුරක් තීම ඒකනේ මෙහෙම හරියන්නේ අහං අවේරෝ කියන්නේ කවදද දන්නවද? සියලු සත්‍යෝ දුක්ඛේවා නිරෝගීවා සුවපත්තේවා කිය උපදීවු කර ඉන්න පුජ්‍යලයා ඔය විදිහට ආම්මින් මිදුම් ආදී කටයුතු කරති අර සමාත යම් වෙලාවක ඒ සිතේ මෛත්‍රිය දිනු වීම නිසා එයාට පරණ කෝන්තර පුජ්‍යලිය මුකුත් හරි පරණ කේන්ති මතක් වෙන්නේ නැහැ අලුතෙන් කේන්තියක් ගන්නෙත් නැහැ තමන්ගේ කේන්තිය නිසා ශරීරයේ තිබිච්ච රත් වීමක් දැන් නිවිලා ඊගේ කිව්වේ රත් වීම ව්‍යාපාදී කිය අවස්ථාවට ගින්නේ වෛරයේ පරණ ගිනි තියාගෙන කරකැවි. ඔය ගිනි තුනම නෑ දැම්මා. නැතිනේ කොහොමද? කාලක් තිස්සේ මම ඒව නිවනිවි තමයි. දැන් මම සුඛියත්තානම් පරිහාර දැන් මම සප්පේ මගේ ජීවිත පරිහාර. එතකොට මගේ දෙමව්පියෝ මගේ සහෝදර සහෝදරාදී මිත්‍රතුමයි ආදී කියන්නේ මොකක්ද? ඒ අපි හිතන මේ මෛත්‍රී දීලා ඒලාව අල්ලගෙන ඒලාව සිතින් කරනවා. නෑ ඒක අර මෛත්‍රී ස්වરૂපේ හදාගත්ත මෛත්‍රී ශක්තිය සහවුරු කිරීමට එයා ඉස්සෙල්ලාම යනවා මෑණියෝ ඉතා හිතවත් එක්කෙනා. එයත් එක්ක ස්පර්ශ කරලා බලන්න. එනක් තුනේ නෑ ඉතින් කියා ඊළඟට ඔය හිත සත්‍යෝ මධ්‍යස්ථ සත්‍යෝ ගිහිල්ලා ඊටාම නපුරු සත්‍යෝ ගාව අහිත සත්‍යෝ ගාවට ගිහිල්ලත් බලනවා මෙයාගේ මෛත්‍රී කොහොම කැඩෙනවද කියලා මෛත්‍රී පරීක්ෂණය. දැන් ඒකයි ඒක. ඒ පොතේ එන්නේ අර මෛත්‍රී ජීවු කරපු එකේ රංගේ තමයි දෙන්නේ. ඒ නිකම් බොරුව කියලා තියෙනවා නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කීකේ ඒ අවස්ථාව ඒක තමයි දිනු කරන මාදි තවත් දිනු කරමු හොඳයි ඉතින් අපේ දවසේ දේශනා කරයි අපි මේ මංගල සූත්‍රයේ පමණක් නෙවෙයි සූත්‍ර සාකච්ඡා දෙන්නේ ජීවිතවල තිබෙන අතුලත් තන්පත්ලා කියන වටිනා හරයක් දොට්ට ගැනීමයි මේ කරන්නේ මේ විදිහ හර බීනාය තමයි මේකට සම්බන්ධ වෙන්නේ ඉතින් ඒවා දොට්ට මේ ගැනීම සඳහා උදව් දෙනවා වගේම මේ පින්නතුන් දැනෙන්නේ ඒවා දොට්ට ඇවිත්‍යාත්මක වෙන කොටන ජීවිතවල සත්‍යයක් කරනවා කියලා අන්නේ ආස්වාදයේ මේ පින්නතුන් ලබා ගන්නේ අර සූත්‍රාවුදුරේ
මේ ධර්මයේ තියෙන වටිනාකම නිසායි. එනිසා මේ ධර්මයේ ජීවිතයේ සාධු කරමින් ජීවිතයේ අවශ්‍ය වන්නා සදාකාලික නියම දක්වා සමාජයේ ජීවිතේ ගමන් කරමින් මේ ධර්ම වල සහාය අරගෙනවත් නැහැ. නිසා ඒ ධර්ම ඒ ආකාරයෙන් දියුණු කරමින් ජීවිතේ ගවන්නා වූ පින්නතුන්ගේ ජීවිතවලින් මතුවෙනා වූ පුණ්‍යමය චේතනාව තිබෙනා වටිනාකම. ඒ වගේම මේ ක්‍රියාවල තිබෙනා වටිනාකම දැකපත් වීමේ මොහොතේපත් වෙනා ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයකට අනුව ස්ථානවලට අපතපත් ස්ථානවලට අධිග්‍රහ සීලම දිව්‍ය රාජ සම්මානයෙන් අනුමෝදන් තවතවත් මේ උත්සව ගන්න ජීවිතේ සමග සම්බන්ධ කර ගැනීම සඳහා මේ විහාරයක් කලේ උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාට සමතමන්න නිසීමේ කර්මයේ දිනෝපියාදී වර්ගයාට බුද්ධ පින්මුතුන්වත් නොතසුන්වත් සමතමන්නත් මේ සත්‍යයේ කාන්තෙන්න දිවන් සුවේ සඳහා හේතුවා කැටකෙන කවුරු එක්තාවතා ධම්මේ කියන ගාන ආකාශත්තා යාපීන විදින් ධම්මේ සමතුලිත වංශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අභිවාදන සීලස්ස නිසංවද්ධා විචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුන්නෝ සම්බලං ආග්‍රාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු